අයිබෝවන් අපොස උසස් පෙළ ගිණුම්කරණය විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියේ 3 වන වාරයට අදාළ පාඩම් සාකච්ඡා කිරීමට අපි මෙහිදී බලාපොරොත්තු වෙනවා. ඒ යටතේ නිපුණතාවය අංක 14 කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගීම කර ලක් කිරීම කියන මාතෘකාව ආරම්භ කරන්න මම මෙහිදී බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා දන්නවා ගිණුම්කරණයේ ප්‍රශ්න පත්‍රයේ තුල කළමනාකරණ ගිණුම්කරණයට සැලකිතු ස්ථානයක් හමු වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍රයේ තුල සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් කළමනාකරණ ගිණුම්කරණයෙන් පරීක්ෂා කරනවා. ඒ අනුව මේ කතා කරන මාතෘකාව ඔයාලගේ විභාගයට අතිශයින් වැදගත් මාතෘකාවක්. නිපුණතාවය අංක 14.1 යටතේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගීම කර ලක් කිරීම කියන මාතෘකාවේ අනුමාතෘකාවක් තියෙනවා. තීරණ ගැනීම සඳහා කළමනාකරණ ගිණුම්කරණය කෙසේද භාවිතා කරන්න කියලා. අන්න ඒ 14.1 අනුමාතෘකාව සාකච්ඡා කරන්න තමයි මම මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. මේ පාඩම් මාලාව අවසානයේ ඔබට පුළුවන් වෙන්න ඕනේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ කුමක්ද කියලා විස්තර කරන්න. ඒ වගේම ඔබට පුළුවන් වෙන්න ඕනේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය විස්තර කරන්න. ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරය විස්තර කිරීමට ඔබට හැකි වෙන්න ඕනේ. අවසානයේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ වෙනස්කම් සාකච්ඡා කරන්න. නිසා මේ පාඩම අවසානයේ ඔබට පුළුවන් වෙන්න ඕනේ මූල්‍ය ගිණුම්කරණය කෙසේද කළමනාකරණ ගිණුම්කරණය සමග වෙනස් වන්නේ කියලා පැහැදිලි කරන්න. අපි බලමු කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ කුමක්ද කියලා. අපි දන්නවා ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ තමයි ව්‍යාපාර ඒකකයක ඇල්මත් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කිරීම. එහිදී තොරතුරු භාවිතා කරන පාර්ශව අනුව අපි ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් හඳුනා ගන්නවා. දූල පුතාලා දන්නවා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය කියලා ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් නැත්නම් ශාඛාවන් දෙකක් අපි හඳුනා ගන්නවා. මූල්‍ය ගිණුම්කරණයේදී සිදුවන්නේ ව්‍යාපාරයක බාහිර පාර්ශවයන්ට තමන්ගේ තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කිරීම. ඒකට හේතුව තමයි බාහිර පාර්ශවයන්ට තමන්ගේ තීරණ ගන්න අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටීමේ හැකියාවක් නැහැ. ඒ අනුව මූල්‍ය ගිණුම්කරණයේ බිහිවිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක බාහිර පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කිරීමට. අපි එනවා කළමනාකරණ ගිණුම්කරණයට. ඒ තමයි අපේ අද මාතෘකාව. කළමනාකරණ ගිණුම්කරණය මගින් තොරතුරු සම්පාදනය කරන්නේ ව්‍යාපාරයක කළමනාකරුවන්ට. ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයට. අපි බලමු කළමනාකරුවන් ව්‍යාපාරයක සිදු කරන්නේ මොනවද කියලා. අපි දන්නවා කළමනාකරුවන් ව්‍යාපාරයක කාර්යයන් 4ක් සිදු කරනවා. ඒ තමයි සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. මෙන්න මේ කළමනාකරණ කාර්යයන් 4 මොනවද? සැලසුම් කිරීම, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය කියන කළමනාකරණ කාර්යයන් ඉටු කිරීමේදී කළමනාකරුවන්ට තීරණ ගන්න තොරතුරු අවශ්‍ය වෙනවා. අන්න ඒ තොරතුරු සම්පාදනය කරන ගිණුම්කරණය තමයි කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ. ඒ අනුව කළමනාකරණ ගිණුම්කරණය මෙන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ව්‍යාපාරයක කළමනාකරුවන්ට ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනය කිරීමේදී තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කරන ගිණුම්කරණය ලෙස. මෙහිදී මතක තියාගන්න ඕන දූල පුතාලා තවත් එක කරුණක්. ඒ තමයි කළමනාකරණ ගිණුම්කරණයේ තව එක අනු ප්‍රභේදයක් තියෙනවා. ඒකට අපි කියනවා පිරිවැය ගිණුම්කරණය කියලා. පිරිවැය ගිණුම්කරණය මගින් වෙන්නේ සරලව යම්කිසි නිෂ්පාදිතයක, ඒ කියන්නේ භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය කලින් ඇස්තමේන්තු කරනවා. ඊට පස්සේ ඒ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරාට පස්සේ සත්‍ය පිරිවැය වාර්තා කරනවා. ඊට පස්සේ අර ඇස්තමේන්තු කරපු පිරිවැයයි සත්‍ය පිරිවැයයි සංසන්දනය කරලා ඒ දෙක අතර ප්‍රමාණාත්මක වෙනසක් හෙවත් විචලතාවයක් තිබුණොත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න එක. ඔක තමයි සරලව පිරිවැය ගිණුම්කරණයේදී සිදු වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න පිරිවැය ගිණුම්කරණය කියන්නේ කළමනාකරණ ගිණුම්කරණයේ එක අනු කොටසක්. අපි එනවා තීරණ ගැනීමේ ක්‍රියාවලියට. මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ අරමුණ හෝ ගැටලුව හඳුනා ගැනීම කියන පියවරෙන්. දැන් අපි ඉස්සෙල්ලා කතා කරා කළමනාකරණ ගිණුම්කරණයේදී වෙන්නේ ව්‍යාපාරයක කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කිරීම. දැන් අපි බලමු තීරණයක් ගන්න ක්‍රියාවලිය මොකක්ද කියලා. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ
අරමුණ හෝ ගැටලුව හඳුනා ගැනීම. දැන් කාලීන ගැටලුවක් මම ගත්තොත් එහෙම අපේ රට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාලා තියෙන ප්‍රධානතම ගැටලුව තමයි මේ දවස්වල COVID-19 කියන ගැටලුව. ඒතර ගැටලුව හඳුනා ගැනීම තමයි තීරණයක් ගැනීමේ ක්‍රියාවලියේ පළවෙනි පියවර වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ඒ අරමුණ හෝ ගැටලුව සඳහා විකල්ප ක්‍රියාමාර්ග සොයන්න ඕනේ. ගැටලුව නම් විසඳ ගන්න වෙනවා, අරමුණක් නම් ළඟා කර ගන්න වෙනවා. ඒ අරමුණ ළඟා කර ගන්න හෝ ගැටලුව විසඳන විකල්ප ක්‍රියාමාර්ග සොයන්න වෙනවා. තුන්වෙනි පියවර තමයි ඒ එකිනෙක විකල්ප පිළිබඳ අපි දත්ත තොරතුරු රැස් කරන්න ඕනේ. ඊළඟට හතරවෙනි පියවර තමයි ඒ රැස් කරපු දත්ත හෝ තොරතුරු මත පදනම් වෙලා අපි සුදුසු විකල්ප හෝ විකල්පය තෝරා ගන්න වෙනවා. ඊට පස්සේ අපි ඒ විකල්පය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ කියන්නේ පියවර අංක 5 වලට පේනවා තීරණීය ක්‍රියාත්මක කිරීම. මෙන්න මේ පියවර අංක 1 සිට 5 දක්වා අපි කියනවා සැලසුම්කරණය කියලා. ඔබට පේනවා වම් අත පැත්තේ සැලසුම්කරණය. ඒ අනුව අරමුණ හෝ ගැටලුව හඳුනා ගැනීම, විකල්ප ක්‍රියාමාර්ග සෙවීම, විකල්ප පිළිබඳ දත්ත හේවත් තොරතුරු රැස් කිරීම, සුදුසු විකල්පය හෝ විකල්ප තෝරා ගැනීම සහ තීරණීය ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ තීරණීය ක්‍රියාත්මක කරාට පස්සේ අපි සංසන්දනය කරන්න ඕනේ අපි සැලසුම් කරපු ආකාරයටම ඒ විකල්පය ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා පියවර අංක 6 වලට දැක ගන්න පුළුවන් සැලසුම් කළ සහ සත්‍ය ප්‍රතිඵල සැසඳීම කියන පියවරය. ඊට පස්සේ යම් හේකින් අපි සැලසුම් කර ආකාරයට තීරණීය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ කියන්නේ බැහැරට යන අවස්ථාවන් තියෙනවා නම් අපි ඒ සඳහා ප්‍රතිචාර එහෙම නැත්නම් නිවැරදි කිරීමේ ක්‍රියාවන් පාවිච්චි කරන්න ඕනි, භාවිතා කරන්න ඕනි. ඒ නිසා පියවර අංක 7 තියෙනවා සැලසුමෙන් බැහැරට යන විට ඊට අදාළ ප්‍රතිචාර දැක්වීම කියන එක. අන්න ඒ 6 සහ 7 කියන පියවර දෙක තමයි පාලනය කියන පියවරට සම්බන්ධ වෙන්නේ. ඒ වගේම වලට පේනවා පියවර අංක 7න් පස්සේ නැවත ඊතලයක් තියෙනවා දකුණු පැත්තෙන් ඉහළට. ඒකේ අරමුණ තමයි නැත්නම් අදහස තමයි යම් හේකින් සැලසුමින් බැහැර වෙනකොට ආය අපි ගැටලුව හඳුනාගෙන විකල්ප ක්‍රියාමාර්ග සොයලා ඒ අනුව මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ අනුව අපි කතා කරා තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කොහොමද කියලා. ඊළඟට අපි බලමු කළමනාකරණ ගිණුම්කරණේ මොන වගේ කාර්යයන්ද ඉටු වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලා පැහැදිලි කරා දූල පුතාලට කළමනාකරණ ගිණුම්කරණේ බොහෝ විට සැලසුම් සකස් කරනවා කියලා. අන්න ඒ සැලසුම් සකස් කරන්න බොහෝ විට කළමනාකරුවන් පිළිල කරනවා අයවැය. අපි කියනවා බජට්ස් කියලා. ඒ අනුව ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීමට බොහෝ විට අයවැය සකස් කරනවා. ඊට පස්සේ ඒ පිළියෙල කළපු අයවැය සත්‍ය තොරතුරු සමග සංසන්දනය කරලා ඒ පිළිබඳ වෙනස් වීම එහෙම නැත්නම් විචලතාවයන් තිබුණොත් ඒව පිළිබඳ වාර්තා සැකසීමත් කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයක් වෙනවා. ඒ වගේම තුන්වෙනි කරුණෙන් වලට පේනවා මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු රැස් කර ගන්නවා. ඒ වගේම පිරිවැය ගිණුම්කරණයේ තොරතුරු රැස් කර ගන්නවා. ඒ වගේම අනෙකුත් මූලාශ්‍ර වලින් තොරතුරු රැස් කර ගන්නවා. ඒතර කළමනාකරණ ගිණුම්කරණය තුල මූල්‍ය ගිණුම්කරණයෙන්, පිරිවැය ගිණුම්කරණයෙන් සහ අනෙකුත් මූලාශ්‍ර වලින් තොරතුරු රැස් කරගෙන ඒවා අවශ්‍ය පරිදි වර්ගීකරණය කර ගන්නවා. වර්ගීකරණය කරගෙන Tamanට අවශ්‍ය පරිදි විශ්ලේෂණය කර ගන්නවා. ඊට පස්සේ අපි දන්නවා කළමනාකරුවන්ට තියෙන කාලය බොහොම සීමිතයි. ඒ නිසා බොහෝ විට මේ විශ්ලේෂණය කරපු තොරතුරු සාරාංශ කර ගන්නවා. සාරාංශ කරගෙන කළමනාකරුවන් විසින් වාර්තා සකස් කරනවා. රිපෝට්ස් හදනවා. ඒ වාර්තා මත පදනම් වෙලා තමයි තීරණ ගැනීම සිදු කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම මේ දවස්වල තියෙන කාලීන මාතෘකාව තමයි COVID-19 කියන එක. එතකොට මූල්‍ය ගිණුම්කරණය මගින් තොරතුරු ලබා ගන්නවා, පිරිවැය ගිණුම්කරණය මගින් තොරතුරු ලබා ගන්නවා. එතකොට අනිකුත් මූලාශ්‍රයක් තමයි ලෝකය මුහුණ පාලා තියෙන මේ COVID-19 කියන අර්බුදය. ඉතින් ව්‍යාපාරයක කළමනාකරුවන්ට තීරණයක් ගද්දී අර අනිකුත් මූලාශ්‍රත් ඉතා වැදගත් වෙනවා. ඒ සෑම මූලාශ්‍රයකින්ම තොරතුරු රැස් කරලා ඒවා වර්ගීකරණය කරලා ඊට පස්සේ විශ්ලේෂණය කරලා අවශ්‍ය පරිදි සාරාංශ කරලා වාර්තාවන් සකස් කිරීම කළමනාකරණ ගිණුම්කරණයේ කාර්යභාරයක් වෙනවා. ඊළඟට අපි බලමු මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් මොනවද කියලා. මේ මාතෘකාව ඉතාමත් වැදගත්. දූල පුතාලා බැලුවොත් එහෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර බොහෝ අවස්ථාවල කෙටි ප්‍රශ්න පත්‍රය තුල
මෙන්න මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර තියෙන වෙනස්කම් බොහෝ විට පරීක්ෂා කරලා තියෙනවා. නිසා මේ මාතෘකාව ඉතා වැදගත්. ඔබ හොඳට බලන්න මේ මාතෘකාව තුලින් පසුගිය ප්‍රශ්න පත්‍රවල මොන වගේ ප්‍රශ්න දාලා තියෙන්නේ කියලා ඒ අනුව විභාගයට සූදානම් වෙන්න පුළුවන්. මේ වෙනස්කම් සාකච්ඡා කරන්න මම නිර්ණායක කිහිපයක් ගත්තා. දූල පුතාලට පේනවා වම් අත පැත්තේ නිර්ණායක ටික තියෙනවා. ඒ වගේම දෙවෙනි තීරුවේ තියෙනවා මූල්‍ය ගිණුම්කරණය. තුන්වෙනි තීරුවේ තියෙනවා කළමනාකරණ ගිණුම්කරණය. අපි එකිනෙක නිර්ණායක අරගෙන අපි බලමු කොහොමද කළමනාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ගිණුම්කරණය එකිනෙකට වෙනස් වෙන්නේ කියලා. පළවෙනි නිර්ණායකය තමයි තොරතුරු භාවිතා කරන පාර්ශ්ව. මම මුලින්ම පැහැදිලි කරා තොරතුරු භාවිතා කරන පාර්ශ්ව අනුව තමයි ගිණුම්කරණය ප්‍රභේද දෙකකට බෙදෙන්නේ මූල්‍ය සහ කළමනාකරණ කියලා. එතකොට මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් තොරතුරු භාවිතා කරන්නේ බාහිර පාර්ශ්වයන් විසින්. මූල්‍ය ගිණුම්කරණයේ බිහි වෙලාම තියෙන්නේ බාහිර පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමට. දකුණු පැත්තට වලාවොත් එහෙම කළමනාකරණ ගිණුම්කරණයේ තියෙනවා. කළමනාකරණ ගිණුම්කරණයේදී තොරතුරු භාවිතා කරන්නේ කළමනාකරුවන්. ප්‍රධාන වශයෙන් කළමනාකරුවන්. ඒ තමයි අභ්‍යන්තර පාර්ශ්වය වෙන්නේ ව්‍යාපාරයක. සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි කළමනාකරණ ගිණුම්කරන තොරතුරු බාහිර පාර්ශ්වයන්ට ලබා දෙන්නේ නැහැ කියන එක. මොකද ඒවා ඇත්තටම ව්‍යාපාරික රහස්, business secrets. ඒ නිසා සාමාන්‍යයෙන් කළමනාකරණ ගිණුම්කරන තොරතුරු බොහෝ විට කළමනාකරුවන් විසින්ම භාවිතා කරනවා බාහිර පාර්ශ්වයන්ට ලබා දෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි නිර්ණායකයට අපි આવොත් එහෙම සකස් කරන එහෙම නැත්නම් ලබා දෙන තොරතුරු වල ස්වභාවය. මූල්‍ය ගිණුම්කරණයේ ඇත්තටම නමේම තියෙනවා ප්‍රධාන වශයෙන් සකස් කරන්නේ නැත්නම් ලබා දෙන්නේ මූල්‍ය තොරතුරු. ඒ කියන්නේ මුදලින්ම ඉන්න පුළුවන් තොරතුරු. මුදලින්ම ඉන්න බැරි නම් ඒ තොරතුරු බොහෝ විට මූල්‍ය ගිණුම්කරණය ලබා දෙන්නේ නැහැ. ඔයාලට මතකයි නම් දූල පුතාලට මූල්‍ය මිනුම් සංකල්පය කියලා මූල්‍ය ගිණුම්කරණය ඉගෙන ගත්තා. ඒ අනුව මුදලින්ම ඉන්න පුළුවන් ගනුදෙනුවක් හෝ සිද්ධියක් විතරයි අපි ගිණුම්කරණයේදී හඳුනාගන්නේ. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණයේ ලබා දෙන තොරතුරු වල ස්වභාවය තමයි ප්‍රධාන වශයෙන් මූල්‍ය තොරතුරු ලබා දීම. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී මූල්‍ය තොරතුරු විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ තීරණ ගන්නකොට. විශේෂයෙන්ම කළමනාකරුවන්ට තීරණ ගන්නකොට මූල්‍ය නොවන මුදලින්ම ඉන්න බැරි වුණත් වැදගත් තොරතුරු අවශ්‍ය වෙනවා. දැන් නැවත මම අර වර්තමාන තියෙන කාලීන මාතෘකාවට આવොත් එහෙම දැන් මේ දවස්වල ලෝකෙම තියෙන ව්‍යාපාරවලට ගැටලුවක් තමයි තමන්ගේ සුපුරුදු ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ තොරතුරු ඔක්කොම මූල්‍ය නෙමෙයි. නමුත් මූල්‍ය නොවන තොරතුරු දැන් විශේෂයෙන්ම අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කරගන්න බැහැ. සේවක සේවිකාවෝ නැහැ. ඊළඟට වෙළඳපළක් නැහැ. ඒ වගේ මූල්‍ය නොවන තොරතුරු ගොඩක් අදාළ වෙනවා. ඉතින් කළමනාකරුවන්ට තීරණ ගන්නකොට මූල්‍ය තොරතුරු විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අර කිව්වා වගේ මූල්‍ය නොවන තොරතුරු ගොඩක් අවශ්‍ය වෙනවා. දැන් ව්‍යාපාරයකට ඉන්න පුළුවන් දක්ෂ සේවක සේවිකාවෝ. ඒ දක්ෂ සේවක සේවිකාවෝ ඉන්නවා කියන තොරතුරු කළමනාකරුවන්ට ඉතා වැදගත්. මොකද සේවකයන්ගේ දක්ෂකමින් තමයි ව්‍යාපාරයේ සාර්ථක වෙලා තියෙන්නේ. ඒ අනුව තොරතුරු වල ස්වභාවය කියන නිර්ණායකය මම හිතනවා ඔබට පැහැදිලි කියලා. මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් සපයන්නේ මූල්‍ය තොරතුරු. නමුත් කළමනාකරණ ගිණුම්කරණය මගින් මූල්‍ය සහ මූල්‍ය නොවන තොරතුරු ලබා දෙනවා. අපි එනවා තුන්වෙනි නිර්ණායකයට. ඒ තමයි තොරතුරු වාර්තා කරන වාර ගණන. මූල්‍ය ගිණුම්කරණයේදී බොහෝ විට නිශ්චිත කාලච්ඡේදයකට වරක් තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපි දන්නවා කොළඹ කොටස් වෙළඳපොලේ ලයිස්තුගත සමාගම් නම් වාර්ෂිකව සහ කාර්තුමේ වශයෙන් yearly සහ quarterly තමන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒක නිශ්චිතයි. සෑම වර්ෂයකට වතාවක්ම සෑම කාර්තුවකට වතාවක්ම තමන්ගේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අනුව මූල්‍ය ගිණුම්කරණයේ තොරතුරු වාර්තා කරන වාර ගණන නිශ්චිත කාලච්ඡේදයකට වරක්. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී නිශ්චිත කාලච්ඡේදයකට වරක් සහ කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට දැන් කළමනාකරණ ගිණුම්කරණයේ බොහෝ විට මාසිකව නැත්නම් කාර්තුමේ වශයෙන් නැත්නම් වාර්ෂිකව ඔය අයවැය සකස් කිරීම වගේ වාර්තා පිළිල වෙනවා. එතකොට ඒ වාර්තා සකස් වෙන්නේ නිශ්චිත කාලච්ඡේදයකට වරක්. නමුත් යම්කිසි ගැටලුවක් ඇති වුණාට පස්සේ කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය පරිදිත් වාර්තා පිළිල කරනවා. දැන් අපි හිතමු නිෂ්පාදන ආයතනයක් කාර්තුමේ වශයෙන්
කළමනාකරණ වාර්තා පිළිල කරා කියලා. නමුත් මේ ඇති වෙලා තියෙන තත්ත්වයේ මත කළමනාකරුවන්ට විශේෂ වාර්තා ඕනේ. එතකොට කළමනාකරුවන්ට අවශ්‍ය වූ පරිදි වාර්තා සකස් කරනවා. ඒ නිසා වලට පේනවා දකුණු පැත්තේ කළමනාකරණ ගිණුම්කරණය මගින් නිශ්චිත කාලච්ඡේදයකට වරක් සහ කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට තොරතුරු වාර්තා කරනවා. අපි ඊළඟට එනවා ඊළඟ නිර්ණායකයට. ඒ තමයි තොරතුරු වාර්තා කරන කාලය. මොන කාලයට අදාළවද තොරතුරු වාර්තා කරන්නේ? මූල්‍ය ගිණුම්කරණයේදී වෙන්නේ යම්කිසි අතීත කාලච්ඡේදයක ප්‍රතිඵල විග්‍රහ කරන එක. එහෙම නැත්නම් අතීත කාලච්ඡේදයක තොරතුරු වාර්තා කරන එක. ඔයාලට මතකයි නම් දූල පුතාලට අපි ආදායම් ප්‍රකාශනයක් හදනකොට උදාහරණයක් ලෙස 2020යි 3.31කින් අවසන් වෙච්ච වර්ෂයක් ගැන මේ කතා කරන්නේ. එසා සෑම විටම මූල්‍ය ගිණුම්කරණයෙන් තොරතුරු සම්පාදනය කරන්නේ අවසන් වෙච්ච කාලච්ඡේදයකට අදාළව. නමුත් කළමනාකරණ තීරණ ගන්නකොට අතීත කාලච්ඡේද වගේම අනාගත නැත්නම් පුරවකතනය කරපු කාලච්ඡේදත් ඉතා වැදගත්. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණයේදී අතීත මෙන්ම අනාගත කාලච්ඡේද සඳහාද තොරතුරු වාර්තා කරනවා. බොහෝ විට කළමනාකරුවන් භාවිතා කරන්නේ අර අනාගතයට පුරවකතනය කරපු ඇස්තමේන්තු කරපු තොරතුරු. හැබැයි ඉතින් ඇස්තමේන්තු කරන්න අතීත තොරතුරුත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ ඒ නිර්ණායකයේ බොහොම පැහැදිලි. මූල්‍ය ගිණුම්කරණය මගින් අතීත කාලච්ඡේදවල තොරතුරු වාර්තා කරනවා. කළමනාකරණ ගිණුම්කරණේ අතීත මෙන්ම අනාගත කාලච්ඡේද සඳහා තොරතුරු වාර්තා කරනවා. අපි එනවා ඊළඟ නිර්ණායකයට. ඒ තමයි වාර්තා කරන ඒකකය. ඒ කියන්නේ කුමක් වෙනුවෙන්ද අපි තොරතුරු වාර්තා කරන්නේ? දැන් මූල්‍ය ගිණුම්කරණයේදී ප්‍රධාන වශයෙන් අපි ව්‍යාපාරයේ සමස්තයක් ලෙසගෙන ඒ සමස්ත ව්‍යාපාරයේ තොරතුරු වාර්තා කරනවා. දූල පුතාලට මතකයි නම් ආදායම් ප්‍රකාශනයේ හදද්දී අපි ව්‍යාපාරයේ නම එහෙම නැත්නම් සමාගමේ නම උඩින්ම ලියනවා. අපි ගත්තොත් මේ ABC පොදු සමාගමේ. එතකොට ව්‍යාපාරයේ සමස්තයක් ලෙසගෙන තමයි අපි තොරතුරු වාර්තා කරන්නේ. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන්ට අවශ්‍යතාවයේ පරිදි ඒ වාර්තා කරන ඒකකයේ සකස් කරගන්න පුළුවන්. දැන් කළමනාකරුවන්ට අවශ්‍යයි නම් සමස්ත ව්‍යාපාරය වෙනුවෙන්ම වාර්තාවක් හදන්න, සමස්ත ව්‍යාපාරය වෙනුවෙන් වාර්තාවක් හදන්න පුළුවන්. හැබැයි කළමනාකරුවන්ට අවශ්‍යයි නම් ව්‍යාපාරයේ එක් අංශයක්, අපි ගමුකෝ අපනයන අංශය කියලා. ඒ අංශය ගැන වාර්තාවක් හදන්න ඒත් පුළුවන්. එහෙම නැත්නම් අපි ගමුකෝ එක ගනුදෙනුකාර කණ්ඩායමක්, කස්ටමර් සෙග්මන්ට් එකක් ඒත් පුළුවන්. එහෙම නැත්නම් අපි ගමුකෝ යම්කිසි භාණ්ඩයක් වෙනුවෙන් රිපෝට් එකක් නැත්නම් වාර්තාවක් හදන්න ඒත් පුළුවන්. එතකොට අපිට පැහැදිලි කළමනාකරණ ගිණුම්කරණයේදී කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයේ පරිදි වාර්තා කරන ඒකකය සකස් කරගන්න තීරණය කරගන්න පුළුවන්. ඒක ඕනම එකක් වෙන්න පුළුවන්. සමස්ත ව්‍යාපාරයේ එක් අංශයක්, ගනුදෙනුකරුවෙක්, සැපයුම්කරුවෙක්, භාණ්ඩයක් ඕනම වාර්තා කරන ඒකකයක් Tamanට තීරණය කරගන්න පුළුවන්. ඒ අනුව මම හිතනවා වාර්තා කරන ඒකකය මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස් වෙන්නේ කෙසේද කියන එක තුල පුතාලට පැහැදිලි ඇති. ඊළඟට මම එනවා ඊළඟ නිර්ණායකයට. ඒ තමයි ගිණුම්කරණ ප්‍රමිත වැනි නීති රීති වලට අනුකූල වීම. අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණ තමයි මම නැවත නැවත සාකච්ඡා කරනවා මේ පාඩම තුල ව්‍යාපාරයක බාහිර පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සම්පාදනය කිරීම. එතකොට බාහිර පාර්ශ්වයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. නේද? ඔයාලා දන්නවා සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන්, සේවකයන්, රජය, සමාජය ඒ වගේ බාහිර පාර්ශ්ව විශාල ප්‍රමාණයක් ඉන්නවා. අන්න ඒ බාහිර පාර්ශ්වයන්ට තොරතුරු ඉල්ලා සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා ව්‍යාපාරය තහවුරු කරගන්න ඕනේ ඒ බාහිර පාර්ශ්වයන්ට තීරණ ගන්න අවශ්‍ය ප්‍රමාණයට සහ ගුණත්වයට අදාළ නැත්නම් ප්‍රමාණවත් තොරතුරු ලබා දෙනවා කියලා. ඒ තහවුරුව ලබා ගන්න නම් අපි අර ගිණුම් කරන ප්‍රමිත වගේ නීති රීති වලට අනුකූල වීම අනිවාර්යයි. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණයේ ගිණුම් කරන ප්‍රමිත වැනි නීති රීති වලට අනුකූල වීම අනිවාර්ය වෙනවා. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේ තොරතුරු භාවිතා කරන්නේ කළමනාකරුවන් අභ්‍යන්තර පාර්ශ්වය. එතකොට ඒ කළමනාකරණ ගිණුම් කරන තොරතුරු සකස් කරනකොට අර ගිණුම් කරන ප්‍රමිත වැනි නීති රීති වලට අනුකූල වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා භාවිතා කරන්නේ කළමනාකරුවන්. ඒ නිසා කළමනාකරුවන්ට අවශ්‍ය නම් පුළුවන් ප්‍රමිත භාවිතා කරන්න. නමුත් භාවිතා කිරීම අනිවාර්ය වෙන්නේ නැහැ.
නිසා මම හිතනවා මේ නිර්ණායකයත් බොහොම පැහැදිලි කියලා. ඊළඟට අපි එනවා ඊළඟ නිර්ණායකයට නෛතික අවශ්‍යතාවය. ඒ කියන්නේ මූල්‍ය වාර්තා සකස් කිරීම නීතිමය අවශ්‍යතාවයක්ද කියන නිර්ණායකයට. මම පෙර සාකච්ඡා කළ පරිදි මූල්‍ය ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් අපේක්ෂාව අරමුණ තමයි බාහිර පාර්ශ්වයන්ට තොරතුරු සම්පාදනය කරන එක. ඉතින් ඒ අනුව මූල්‍ය ගිණුම්කරණයේදී මූල්‍ය වාර්තාව සකස් කරන එක බොහෝ විට නෛතික අවශ්‍යතාවයක්. සමාගම් සඳහා නම් ඒක නෛතික අවශ්‍යතාවයක්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලටත් මූල්‍ය ප්‍රකාශන සකස් කරන එක නෛතික අවශ්‍යතාවයක් වෙමින් පවතිනවා. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණය තුළ නෛතික අවශ්‍යතාවයක් වෙනවා මූල්‍ය වාර්තා සකස් කරන එක. නමුත් කළමනාකරණ ගිණුම්කරණේ කළමනාකරුවන් තමයි තොරතුරු භාවිතා කරන්නේ. ඒ නිසා එයාලට ඕනනම් හදාගන්න පුළුවන් මූල්‍ය වාර්තා අවශ්‍ය නැත්නම් හදන්න නැතුව ඉන්නත් පුළුවන්. ඒ නිසා කළමනාකරණ ගිණුම්කරණේ මූල්‍ය වාර්තා සකස් කිරීම නෛතික අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. කළමනාකරුවන්ට අවශ්‍යතාවය පරිදි සකස් කරගන්න පුළුවන්. ඉතින් බොහෝ කළමනාකරුවන් තීරණ ගන්න තොරතුරු අවශ්‍ය නිසා වාර්තාවන් සකස් කරනවා. හැබැයි ඒක නෛතික අවශ්‍යතාවයක් නෙමෙයි. නීතිය මගින් කියලා නැහැ මේක අනිවාර්යෙන් සකස් කරන්න කියලා. ඊට පස්සේ අපි එනවා අවසාන නිර්ණායකයට. ඒ තමයි මූල්‍ය වාර්තාවල නැත්නම් මූල්‍ය ප්‍රකාශනවල ආකෘතිය, ස්ට්‍රක්චර් එක, ෆෝමැට් එක කියන නිර්ණායකයට. දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කළා මූල්‍ය ගිණුම්කරණයේදී තොරතුරු ලබා දෙන්නේ බාහිර පාර්ශ්වයන්ට. ඒ වගේම මම කිව්වා බාහිර පාර්ශ්ව විශාල සංඛ්‍යාවක් ඉන්නවා. සේවකයන්, ඊළඟට රාජ්‍ය, සමාජය, බැංකු, සැපයුම්කරුවන්, ඒ වගේ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඔවුන්ට අවශ්‍ය පොදු තොරතුරු තියෙනවනේ. අන්න ඒ පොදු තොරතුරු ලබා දෙන එක තමයි මූල්‍ය ගිණුම්කරණේ මූල්‍ය වාර්තා වලින් සිදු වෙන්නේ. එතකොට ඒ පොදු තොරතුරු ලබා දෙනකොට සහ ඒ පොදු තොරතුරු මත තමන්ගේම ව්‍යාපාරයේ අතීත කාලච්ඡේද සමග සහ සමාන ව්‍යාපාර සමග සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා මේ පොදු තොරතුරු වාර්තා කරනකොට මූල්‍ය ගිණුම්කරණේ පිළියෙල කරන මූල්‍ය වාර්තා සම්මත ආකෘතියකට අනුකූලව පිළියෙල කරන්න ඕනේ. අන්න ඒ නිසා මූල්‍ය ගිණුම්කරණය මගින් සකස් කරන මූල්‍ය වාර්තාවලට අපි කියනවා පොදු පරමාර්ථ. අර පාර්ශ්ව ගොඩක් ඉන්නවා. නිසා ඔවුන්ගේ පොදු තොරතුරු අවශ්‍යතා හඳුනාගෙන ඒ පොදු තොරතුරු අවශ්‍යතා ඉටුවන ආකාරයට මූල්‍ය වාර්තා හදන්න ඕනේ. සම්මත ආකෘති භාවිතා කරලා. ඒ නිසා ඒ මූල්‍ය වාර්තාවලට කියනවා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා කියලා. නමේ අර්ථයෙන්ම දූල පුතාලට පුළුවන් ඒ මූල්‍ය ප්‍රකාශනවල නැත්නම් මූල්‍ය වාර්තාවල අර්ථය තේරුම් ගන්න. පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා. නමුත් කළමනාකරණ ගිණුම්කරණේ තොරතුරු භාවිතා කරන්නේ කළමනාකරුවන්. ඒ නිසා අපිට කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයේ පරිදි මූල්‍ය වාර්තා සකස් කරන්න වෙනවා. ඒ අනුව කළමනාකරණ ගිණුම්කරණයේදී සකස් කරන මූල්‍ය වාර්තා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා වෙනවා. මොකද විශේෂ තොරතුරු අවශ්‍යතා තමයි ඉටු කරන්නේ. ඒ වගේම සම්මත ආකෘති භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. කළමනාකරුවන්ට අවශ්‍යතාවයේ පරිදි ඒ ආකෘති වෙනස් කරගන්න පුළුවන්. එසා මූල්‍ය වාර්තාවල ආකෘතිය මූල්‍ය ගිණුම්කරණයේ පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා, කළමනාකරණ ගිණුම්කරණයේ විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම අපිට මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය අතර වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. අපි පුංචි ක්‍රියාකාරකමකට ගිහිල්ලා බලමු අපි මේ කතා කරපු දේවල් මතකද කියලා. දූල පුතාලා බලන්න ප්‍රශ්නේ හොඳින් කියවන්න. ඒක අත්‍යවශ්‍ය සාධකයක් විභාගයේ ජය ගන්නකොට ඒ නිසා කියවනකොට බොහොම සිහියෙන් ඒ ප්‍රශ්නය කියවන්න ඕනේ. ප්‍රශ්නේ තියෙනවා කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න කියලා කියනවා. පළවෙනි එක. කළමනාකරණ ගිණුම්කරණය මගින් තීරණ ගැනීමේදී වැදගත් වන මුදලින් මැනිය නොහැකි තොරතුරු පමණක් සපයනු ලැබේ. මුදලින් මැනිය නොහැකි තොරතුරු පමණක් සපයනු ලැබේ. ඔබට හිතන්න පුළුවන් මේ ප්‍රකාශය සත්‍යද අසත්‍යද කියලා. මම ප්‍රකාශ ටික කියවගෙන යන්නම් ඊට පස්සේ අපි පිළිතුරු සාකච්ඡා කරමු. අංක 2. කළමනාකරණ වාර්තා නිශ්චිත කාලච්ඡේදයකට වරක් මෙන්ම කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට සකස් කෙරේ. අංක 3. කළමනාකරණ වාර්තා සකස් කිරීමේදී ගිණුම් කරන ප්‍රමිත අනුගමනය කිරීම අනිවාර්ය වේ. අංක 4. කළමනාකරණ ගිණුම් කරන තොරතුරු අතීත මෙන්ම අනාගත කාලච්ඡේද සම්බන්ධයෙන් සපයනු ලැබේ.
අංක 5 කළමනාකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කෙරේ. මම තප්පර 10ක වගේ කාලයක් දෙන්න. ඔබ බලන්න මේ ප්‍රශ්න 5 සත්‍යද මේ ප්‍රකාශ 5 සත්‍යද අසත්‍යද කියලා. හොඳයි. අපි පිළිතුරු සාකච්ඡා කරමු. කළමනාකරන ගිණුම්කරණය මගින් තීරණ ගැනීමේදී වැදගත් වන මුදලින් මැනිය නොහැකි තොරතුරු පමණක් සපයනු ලැබේ. එතකොට මේ ප්‍රකාශයේ වැරදි. හේතුව කළමනාකරන ගිණුම්කරණයේදී මුදලින් මයින්ඩ් බැරි මූල්‍ය නොවන තොරතුරුත් වැදගත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මූල්‍ය තොරතුරු ලබා දෙන්නේ නැහැ කිය. ඒ නිසා මුදලින් මැනිය නොහැකි තොරතුරු පමණක් නෙමෙයි මුදලින් මයින්ඩ් පුළුවන් සහ මුදලින් මයින්ඩ් බැරි තොරතුරු වර්ග දෙකම සපයනවා. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. අසත්‍යයි. 2. කළමනාකරන වාර්තා නිශ්චිත කාලච්ඡේදයකට වරක් මෙන්ම කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට සකස් කෙරේ. මේ ප්‍රකාශය නිවැරදි. මම කිව්වා කළමනාකරන ගිණුම්කරණයේ අයවැය වගේ වාර්තා මාසිකව කාර්තුමය වශයෙන් නිශ්චිත කාලච්ඡේදයකට වරක් සකස් වෙනවා. හැබැයි යම් ගැටලුවක් ඇති වුණාට පස්සේ කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට වාර්තා සකස් කරන්න වෙනවා. ඒ නිසා මේ ප්‍රකාශය සත්‍යයි. අංක 3. කළමනාකරන වාර්තා සකස් කිරීමේදී ගිණුම්කරන ප්‍රමිත අනුගමනය කිරීම අනිවාර්ය වේ. ඒ ප්‍රකාශය අසත්‍යයි. මොකද කළමනාකරන වාර්තා හදද්දී ගිණුම්කරන ප්‍රමිත අනුගමනය කිරීම අනිවාර්ය නෑ. ඒ නිසා මේ ප්‍රකාශය අසත්‍යයි. 4. කළමනාකරන ගිණුම්කරන තොරතුරු අතීත මෙන්ම අනාගත කාලච්ඡේද සම්බන්ධයෙන්ද සපයනු ලැබේ. අපි දන්නවා ඒ ප්‍රකාශයේ සත්‍යයි. මොකද කළමනාකරන ගිණුම්කරණය මගින් අතීත මෙන්ම අනාගත කාලච්ඡේද සඳහාද තොරතුරු ලබා දෙනවා. අවසාන එක. කළමනාකරුවන්ගේ භාවිතය සඳහා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා පිළියෙල කෙරේ. ඒ ප්‍රකාශයේ සත්‍යයි. අපි අවසානට කතා කරා කළමනාකරුවන්ගේ භාවිතය සඳහා ඔවුන්ගේ විශේෂ තොරතුරු අවශ්‍යතාව සඳහා තමයි මූල්‍ය වාර්තා හදන්නේ. ඒවට කියනවා විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා කියලා. ඒ අනුව මෙන්න මේ ආකාරයට ඔබගේ පිළිතුර ලකුණු වෙලා තියෙන්න ඕනේ. හොඳයි. ඒ අනුව අපි නිපුණතා 14 කියන මට්ටමේ තිබුණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට කළමනාකරන ගිණුම්කරණය යොදාගන්නේ කෙසේද යන්න සාකච්ඡා කරා. මේ වෙන විට ඔයාලට පුළුවන් වෙන්න ඕනේ කළමනාකරන ගිණුම්කරණය කියන්නේ කුමක්ද කියලා විස්තර කරන්න. මම පැහැදිලි කළ ආකාරයට ව්‍යාපාරික කළමනාකරුවන්ට සැලසුම් කිරීම, සංවිධානයකරණය, මෙහෙයවීම සහ පාලනය කියන කාර්යයන් ඉටු කරද්දී තීරණ ගැනීමට තොරතුරු සම්පාදනය කරන ගිණුම්කරණය තමයි කළමනාකරන ගිණුම්කරණය කියලා කියන්නේ. ඊළඟට අපි කතා කරා තීරණ ගැනීමේ ක්‍රියාවලිය. ඒක ගැටලුව එහෙම නැත්නම් අරමුණ හඳුනා ගැනීමේ සිට සැලසුමෙන් බැහැරට යන විට ප්‍රතිචාර දැක්වීම යන පියවර දක්වා දිවෙන ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය මතකයි කියලා මම හිතනවා. ඒ වගේම කළමනාකරන ගිණුම්කරණයේ කාර්යයන් මම විස්තර කරා. විශේෂයෙන්ම විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු රැස් කරලා ඒවා වර්ග කරලා විශ්ලේෂණය කරලා සාරාංශ කළ වාර්තා සකස් කරලා ඒ වාර්තා මත තීරණ ගැනීම තමයි කළමනාකරන ගිණුම්කරණයේ කාර්යභාරය වෙන්නේ. ඒ වගේම අපි අවසානට කතා කරා මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණය අතර වෙනස්කම් නිර්ණායක කිහිපයක් ඔස්සේ. තොරතුරු භාවිතා කරන පාර්ශව, තොරතුරු වල ස්වභාවය, ඊළඟට වාර්තා කරන කාලච්ඡේදය, ඊළඟට වාර්තා කරන වාර සංඛ්‍යාව, ගිණුම්කරන ප්‍රමිත වල අනුකූලත්වය, ඊළඟට නෛතික අවශ්‍යතාවයක්, ඊළඟට මූල්‍ය ප්‍රකාශන වල ආකෘතිය වගේ නිර්ණායක කීපයක් අරගෙන මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරන ගිණුම්කරණය එකිනෙකට වෙනස් වෙන්නේ කෙසේද කියලා අපි විස්තර කරා. එනවා මම හිතනවා මේ පාඩම තුලින් ඔබට දැනුමක් රැස් කරගන්න පුළුවන් වෙන්න ඇති කළමනාකරන ගිණුම්කරණයේදී තීරණ ගැනීම සඳහා කළමනාකරන ගිණුම්කරණය කෙසේද භාවිත කරන්නේ කියලා. අපි මේ වගේම තවත් පාඩමකින් හමු වෙමු. එතෙක් ආයුබෝවන්. අපොස උසස් පෙළ ගිණුම්කරණය විෂය නිර්දේශයේ 13 ශ්‍රේණියේ 3 වන වාරයට අයත් කළමනාකරන ගිණුම්කරණයේ මූලික සංකල්ප ඇගීමකට ලක් කිරීම කියන නිපුණතාවය යටතේ තියෙන 14.2 නිපුණතා මට්ටම වන කළමනාකරන ගිණුම්කරණයේ මූලික සංකල්ප විශ්ලේෂණය කිරීම කියන මාතෘකාව සාකච්ඡා කරන්න මම මෙහිදී බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන අවසානයේ දූල පුතාලට පුළුවන් වෙන්න ඕනේ පිරිවැය කියන්නේ කුමක්ද කියලා නිර්වචනය කරන්න. ඒ වගේම ඔබට පුළුවන් වෙන්න ඕනේ පිරිවැය ඒකකය සහ පිරිවැය මධ්‍යස්ථානය නිර්වචනය කරන්නේ කෙසේද කියලා පැහැදිලි කරන්න. ඒ වගේම ඊටමත් වැදගත් මාතෘකාවක් තමයි විවිධ අරමුණු සඳහා පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද යන්න.
ඒ අනුව මේ වැඩසටහන අවසානයේ ඔබට පුළුවන් වෙන්න ඕනේ විවිධ අරමුණු සඳහා පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. ඒ යටතේ එක අරමුණක් තමයි තොග අගය කිරීම. එතකොට තොග අගය කිරීම කියන අරමුණ සඳහා අපි කොහොමද පිරිවැය වර්ගීකරණය කරන්නේ කියලා පැහැදිලි කරන්න ඔබට හැකි වෙන්න ඕනේ. ඒ වගේම අනිකුත් කළමනාකරණ තීරණ ගන්නකොට පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. අවසාන වශයෙන් පිරිවැය පාලනය කිරීම. ඔබ දන්නවා කළමනාකරණ ගිණුම්කරණයේ ප්‍රධානතම අරමුණක් තමයි පිරිවැය පාලනය කිරීම. අන්න ඒ පිරිවැය පාලනය කිරීම කියන අරමුණ සඳහා පිරිවැය වර්ගීකරණය කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්නත් ඔබට පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු කළමනාකරණ ගිණුම්කරණයේ භාවිතා කරන මූලික සංකල්ප මොනවද කියලා. ඔබට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් ඒ වගේ කළමනාකරණ ගිණුම්කරණයේ භාවිතා කරන මූලික සංකල්ප තුනක්. ඒ තමයි පිරිවැය, දෙවෙනි එක තමයි පිරිවැය ඒකකය සහ පිරිවැය මධ්‍යස්ථානය. දුල පුතාලා මතක තියාගන්න කළමනාකරණ ගිණුම්කරණයේදී ප්‍රශ්න පත්‍රයේ ලැබෙන ප්‍රශ්නවලට හොඳින් පිළිතුරු ලියන්න මේ මූලික සංකල්ප පිළිබඳ අවබෝධය ඉතා වැදගත් වෙනවා. දුල පුතාලා බැලුවොත් එහෙම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඒ විභාග ප්‍රශ්න පත්‍රවල මේ මූලික සංකල්ප පරීක්ෂා කරලා තියෙනවා. ඒ වගේම කළමනාකරණ ගිණුම්කරණයේ අනිකුත් ප්‍රශ්න වලට උත්තර ලියද්දී මේ මූලික සංකල්ප පිළිබඳ අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ඉදිරි පාඩම් හොඳින් අවබෝධ කරගන්නත් ඒ වගේම ප්‍රශ්න පත්‍රයට හොඳින් මුහුණ දෙන්නත් ඔබ මේ මූලික සංකල්ප පිළිබඳ හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අපි එකිනෙක සංකල්පය අරගෙන පැහැදිලි කරගමු කොහොමද නිර්වචනය කරන්නේ, කොහොමද උදාහරණ දක්වන්නේ කියන කරුණු අපි පැහැදිලි කරගමු. මං මුලින්ම එනවා පිරිවැය කියන මූලික සංකල්පයට. පිරිවැයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ cost කියලා. ඔබ දැනගන්න ඕනේ පිරිවැය නිර්වචනය කරන්නේ කෙසේද කියලා. පිරිවැය නිර්වචනය කරනකොට අපි යම්කිසි නිෂ්පාදිතයක් යොදා ගන්නවා. එතකොට නිෂ්පාදිතයක් කියන්නේ එක්කෝ භාණ්ඩයක් එහෙම නැත්නම් සේවාවක්. දැන් පොතක් කියලා කියන්නේ භාණ්ඩයක්. රක්ෂණය කියලා කියන්නේ සේවයක්. එතකොට ඒ වගේ භාණ්ඩයක් හෝ සේවාවක් එහෙම නැත්නම් නිෂ්පාදිතයක් බිහි කරනකොට ඒ කියන්නේ නිපදවනකොට ඒ භාණ්ඩය හෝ සේවාව නිෂ්පාදනය කරගන්න අපි ආර්ථික සම්පත් යොදා ගන්නවා. විවිධ ආර්ථික සම්පත් යොදා ගන්නවා. අන්න ඒ යොදා ගන්නා විවිධ ආර්ථික සම්පත් වල මූල්‍යමය වටිනාකම තමයි අපි පිරිවැය කියලා කියන්නේ. ඒ අනුව ඔබට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන් යම් නිෂ්පාදිතයක් නිපදවීම සඳහා දායක කරගන්නා ආර්ථික සම්පත් වල මූල්‍යමය වටිනාකම. යම් නිෂ්පාදිතයක් නිපදවීම සඳහා දායක කරගන්නා ආර්ථික සම්පත්වල මූල්‍යමය වටිනාකම. දැන් අපි උදාහරණයක් ගමු. අපි ගත්තොත් එහෙම පොතක් කියන භාණ්ඩය උදාහරණයක් ලෙස ඒ පොත හදන්න ආර්ථික සම්පත් දායක කරගන්නවා. උදාහරණයක් තමයි කඩදාසි කියන අමුද්‍රව්‍ය. ඒ වගේම පොත හදන ශ්‍රමිකයන්ගේ ශ්‍රම දායකත්වය අපිට වැදගත් වෙනවා. ඒ වගේම අනිකුත් සම්පත් කබඩා කරන පහසුකම් තියෙන්න වෙනවා, ප්‍රවාහන පහසුකම් තියෙන්න වෙනවා, ඒ වගේම නිෂ්පාදන පහසුකම් තියෙන්න වෙනවා. අන්න ඒ වගේ අනිකුත් සම්පතුත් අවශ්‍ය වෙනවා. ඒ අනුව පොත කියන භාණ්ඩය නිෂ්පාදනය කරනකොට ද්‍රව්‍ය, ශ්‍රමය සහ අනිකුත් ආර්ථික සම්පත් අදාළ කරගන්නවා. අන්න ඒ ද්‍රව්‍ය, ශ්‍රමය සහ අනිකුත් සම්පත් තුළ මූල්‍යමය වටිනාකම තමයි පොතේ පිරිවැය කියලා කියන්නේ. ඒ නිසා යම්කිසි නිෂ්පාදිතයක් බිහි කිරීමේදී ඒ නිෂ්පාදිතය බිහි කිරීමට දායක කරගන්න ආර්ථික සම්පත් තුළ මූල්‍යමය වටිනාකම තමයි පිරිවැය කියලා කියන්නේ. මම හිතනවා දුල පුතාලට පිරිවැය කියන්නේ කුමක්ද කියලා නිර්වචනය කරන්න පුළුවන් කියලා. අපි ඊළඟට එමු පිරිවැය ඒකකය කියන දෙවනි සංකල්පයට. මේක ඉතාමත් වැදගත් පැහැදිලිව අවබෝධ කරගන්න එක. මම මේක පහසු වෙන්න මෙන්න මෙහෙම විස්තර කරොත් එහෙම ඔබෙන් ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් කුමක් වෙනුවෙන්ද පිරිවැය ගණනය කරන්නේ? ප්‍රශ්නය තමයි කුමක් වෙනුවෙන්ද පිරිවැය ගණනය කරන්නේ? ඒ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර තමයි පිරිවැය ඒකකය. දැන් අපි නිදසුනක් ගමු. අපි හිතමු
ඔබට අවශ්‍යයි යම්කිසි භාණ්ඩයක පිරිවැය ගණනය කරන්න. පොතක පිරිවැය ගණනය කරන්න. එහෙනම් පොත කියන්නේ පිරිවැය ඒකකයක්. අපි හිතමු ඔබට අවශ්‍යයි ඒ පොතේ තියෙන පිටකවරේ පිරිවැය ගණනය කරන්න කියලා. එහෙනම් පොතේ පිටකවරය කියන්නේ පිරිවැය ඒකකයක්. ඒ නිසා ඔබ කුමක් වෙනුවෙන්ද පිරිවැය ගණනය කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් ඒ ප්‍රශ්නෙට ලැබෙන පිළිතුර තමයි පිරිවැය ඒකකය කියලා කියන්නේ. ඒ සඳහා නිර්වචනයකුත් තියෙනවා ඔබට ස්ක්‍රීන් එකේ දැක ගන්න පුළුවන්. පිරිවැය ගණනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රමාණාත්මක මිනුම් ඒකකයක්. නේද? දැන් පිරිවැය ගණනය කරන්න නම් මොනවා හරි මිනුම් ඒකකයක් ඕනේ. ඒක පොත වෙන්න පුළුවන්, පොතේ පිට කවරේ වෙන්න පුළුවන්. ඒ වගේ මොනවා හරි ප්‍රමාණාත්මක මිනුම් ඒකකයක් ඕනේ. අන්න ඒ ප්‍රමාණාත්මක මිනුම් ඒකකය තමයි පිරිවැය ඒකකය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් උසස් පෙළ මට්ටමේදී අපි පිරිවැය ඒකකයේ ලෙස හඳුනගන්නේ භාණ්ඩය හෝ සේවාව. මොකද දූල පුතාලා දන්නවා ඔබට අවශ්‍ය වෙන්නේ පොතක පිරිවැය ගණනය කරන්න. එතකොට පිරිවැය ඒකකය මොකක්ද? පොත. ඔබට බොහෝ විට අවශ්‍ය වෙන්නේ සේවාවක පිරිවැය ගණනය කරන්න. එතකොට පිරිවැය ඒකකය වෙන්නේ ඒ සේවාව. ඒ නිසා උසස් පෙළ මට්ටමේදී අපි පිරිවැය ඒකකයේ ලෙස හඳුනගන්නේ භාණ්ඩය හෝ සේවාව. ඒකත් දූල පුතාලා හොඳින් මතක තියාගන්න. අපි උදාහරණ කීපයක් අරගෙන බලමු ඒ ව්‍යාපාරවල නැත්නම් ආයතනවල පිරිවැය ඒකක සඳහා උදාහරණ මොනවද කියලා. මම පළවෙනි උදාහරණය ලෙස අරන් තිනවා ඇඟලුම් කම්මලක. දැන් ඇඟලුම් කම්මලක නිපදවන භාණ්ඩ තමයි කමිසයක්, කලිසමක්, ගවුමක්, ඒ වගේ භාණ්ඩ. එතකොට බොහෝ විට අපිට පිරිවැය ගණනය කරන්න අවශ්‍යයි කමිසයක, කලිසමක පිරිවැය කීයද, ගවුමක පිරිවැය කීයද. ඒ අනුව පිරිවැය ගණනය කරන්න භාවිතා කරන ප්‍රමාණාත්මක ඒකක තමයි ඒ නිෂ්පාදිත. ඒ කියන්නේ කමිසය, කලිසම, ගවුම ආදී ඒ නිෂ්පාදිත. අපි තව උදාහරණයක් ගමු. පොත් නිෂ්පාදනය කරන ආයතනයක බොහෝ විට කළමනාකරුවන්ට අවශ්‍යයි පොතක පිරිවැය ගණනය කරන්න. නේද? එතකොට පොත කියන්නේ පිරිවැය ඒකකයක් වෙනවා. නමුත් මෙතන මතක තියාගන්න ඕනම දෙයක් පිරිවැය ඒකකේ වෙන්න පුළුවන්. නමුත් උසස් පෙළ මට්ටමේදී බොහෝ විට භාණ්ඩය හෝ සේවාව තමයි පිරිවැය ඒකකයේ ලෙස අපි හඳුනාගන්නේ. අපි ගමු සේවා සපයන ආයතනයක්. ඒ නිසා මම අරන් තිනවා ඊළඟ උදාහරණය විගණන ආයතනයක්. ඔඩිට් ෆර්ම් එකක්. එතකොට විගණන ආයතනයක් සපයන්නේ සේවයක්. එතකොට විගණන ආයතනයකට අවශ්‍යයි එයාලගේ යම්කිසි සේවා දායකයෙකුගේ විගණනයක පිරිවැය ගණනය කරන්න. අපි කියනවා ක්ලයන්ට් කෙනෙක්ගේ ඔඩිට් එකක පිරිවැය ගණනය කිරීමට අවශ්‍යයි. එතකොට එතන පිරිවැය ඒකකය වෙන්නේ ඒ සේවාදායකයාගේ විගණනය. එතකොට සේවය තමයි පිරිවැය ඒකකයේ ලෙස හඳුනා ගන්න වෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලි පිරිවැය ඒකකය කියන්නේ කුමක්ද කියලා. අපි දැන් මේ වන විට පිරිවැය කියන සංකල්පය විස්තර කරා. ඒ වගේම පිරිවැය ඒකකය කියන සංකල්පය විස්තර කරා. අපි මේ තුන්වෙනි සංකල්පයට පිරිවැය මධ්‍යස්ථානය. අපි මේකට කියනවා ඉංග්‍රීසි වලින් cost center කියලා. දැන් මේ වන විට අපි පිරිවැය කියන එක දන්නවා සහ පිරිවැය ඒකකයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. මම මේක මෙන්න මෙහෙම ලිව්වොත් එහෙම එක පැත්තක අපි දන්නවා පිරිවැය කියන්නේ මොකක්ද කියලා. අනිත් පැත්තේ අපි දන්නවා පිරිවැය ඒකකයක් කියන්නේ මොකක්ද කියලා. මම කිව්වා උසස් පෙළ මට්ටමේදී පිරිවැය ඒකකය වෙන්නේ භාණ්ඩයක් එහෙම නැත්නම් සේවයක්. දැන් මේ අපි හඳුනාගත්ත පිරිවැය මේ පිරිවැය ඒකක අතර බෙදා හරින්න ඕනේ. හැබැයි බෙදා හරින තෙක් කොහේ හරි තැනක ස්ථානයක රැස් කරගන්න වෙනවා. අන්න ඒ රැස් කරගන්න ඕනම දෙයකට කියනවා පිරිවැය මධ්‍යස්ථානයක් කියලා. එතකොට පිරිවැය මෙන්න මේ පිරිවැය ඒකක අතර බෙදා හරින තෙක් රැස් කරගන්න ඕනෑම දෙයකට කියනවා පිරිවැය මධ්‍යස්ථානයක් කියලා. එන ඔබට පේනවා පිරිවැය මධ්‍යස්ථානයක නිර්වචනය පිරිවැය ඒකක අතර බෙදා හරින තෙක් පිරිවැය රැස් කර තබා ගන්නා ස්ථානයක්
ක්‍රියාකාරකමක්, උපකරණයක්, පුද්ගලයෙක්, පිරිවේ මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ. දුවල පුතලට මේක මෙහෙම ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මධ්‍යස්ථානයක් කියන්නේ රැස් වෙන තැනක්. එතකොට මේ මධ්‍යස්ථානේ රැස් වෙන්නේ මොනවද? පිරිවේ. එතකොට පිරිවේ ඒකක අතර පිරිවේ බෙදා හරින තෙක් රැස් කරගන්න තැනක් තමයි පිරිවේ මධ්‍යස්ථානයක් කියලා කියන්නේ. මේ පිරිවේ මධ්‍යස්ථානය ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඒක ස්ථානයක් වෙන්න පුළුවන්. ඒක ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. ඒ වගේම ඒක උපකරණයක් වෙන්න පුළුවන්. ඊළඟට පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට පිරිවේ රැස් වෙන ඕනම දෙයක් පිරිවේ මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. අපි උදාහරණ කීපයක් කතා කරමු. දැන් ස්ථානයක් ලෙස අපිට ගන්න පුළුවන් ගබඩාවක්. දැන් ගබඩාව තියෙනවා කියන්නේ ගබඩාව හා සම්බන්ධ පිරිවේ රැස් වෙනවා. ගබඩා බාරකරුට ගෙවන්න ඕනේ. ගබඩා ඉඩකඩ සඳහා වියදමක් යනවා. ඒ වගේම ගබඩාව නඩත්තු කරන්න ඕනේ. තොග හසුරවන්න ඕනේ. නිසා ගබඩාව නිසා පිරිවේ රැස් වෙනවා. අන්න ස්ථානයකට උදාහරණයක් ලෙස ගබඩාව ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු ක්‍රියාකාරකමක් සඳහා උදාහරණයක්. දැන් නිෂ්පාදන ආයතනයක තත්ත්ව පාලනය අපි කියන ක්වොලිටි කන්ට්‍රෝල් කියලා. අන්න ඒ තත්ත්ව පාලනය කියන ක්‍රියාකාරකම කිරීම සඳහා පිරිවැයක් රැස් වෙනවා. ඒ සේවකයන්ට ගෙවන්න ඕනේ. ඊට පස්සේ ඒ උපකරණ නඩත්තු කරන්න ඕනේ. ඒ වගේ තත්ත්ව පාලන කියන ක්‍රියාකාරකම කිරීමේදී පිරිවැය ඒහා සම්බන්ධව රැස් වෙනවා. එහෙනම් ක්‍රියාකාරකමක් ලෙස තත්ත්ව පාලනය අපිට ගන්න පුළුවන් පිරිවැය මධ්‍යස්ථානයකට උදාහරණයක් ලෙස. ඊළඟට අපි බලමු උදාහරණයක් ගන්න උපකරණයක් සඳහා. දැන් මම අරන් තියෙන උදාහරණය තමයි විදුලි ජනන යන්ත්‍රය. අපි ගමුකෝ නිෂ්පාදන ආයතනයක විදුලි ජනන යන්ත්‍රය කියන්නේ පිරිවැය රැස් වෙන යන්ත්‍රයක් නැත්නම් උපකරණයක්. කොහොමද රැස් වෙන්නේ? දැන් විදුලි ජනන යන්ත්‍රයට තෙල් සපයන්න ඕනේ. ඒ වගේම ඒක බාරව යම්කිසි පුද්ගලයෙක් පත් කරන්න ඕනේ. ඒ වගේම විදුලි ජනන යන්ත්‍රය නඩත්තු කරන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි මේ උපකරණය නැත්නම් මේ යන්ත්‍රය නිසා පිරිවැය රැස් වෙනවා. එතකොට විදුලි ජනන යන්ත්‍රය කියන්නේ පිරිවැය මධ්‍යස්ථානයක්. අන්න අපි ගත්තා විදුලි ජනන යන්ත්‍රය උපකරණයක් කියන ගණයට පිරිවැය මධ්‍යස්ථානයක් වීමකට උදාහරණයක් ලෙස. ඊළඟට පුද්ගලයෙක්. අපි බලමු පුද්ගලයෙක් සඳහා උදාහරණයක් ගන්න. දැන් නිෂ්පාදන සුපරීක්ෂකවරයෙක්. නිෂ්පාදන කටයුතු අධීක්ෂණය කරන්න සුපරීක්ෂකවරයෙක් ඉන්නවනම් එයා නිසා පිරිවැය රැස් වෙනවා. එයාට වැටුප් ගෙවන්න ඕනේ, අනෙකුත් දීමනා ගෙවන්න ඕනේ, සුබසාධන කටයුතු කරන්න ඕනේ. එතකොට මේ නිෂ්පාදන සුපරීක්ෂකවරයා නිසා පිරිවැය රැස් වෙනවා. එහෙනම් නිෂ්පාදන සුපරීක්ෂකවරයා කියන්නේ පිරිවැය මධ්‍යස්ථානය. ඒ නිසා ඔබට පැහැදිලි වෙන්න ඕනේ පිරිවැය ඒකක අතර බෙදා හරින තෙක් පිරිවැය රැස් කර තබා ගන්නා ස්ථානයක්, ක්‍රියාකාරකමක්, උපකරණයක්, හෝ පුද්ගලයෙක් අපි කියනවා පිරිවැය මධ්‍යස්ථානයක් කියලා. මේක දූල පුතල හොඳට මතක තියාගන්න නිර්වචනය කරන ආකාරය. මේක බොහොම සරලයි. මෙන්න මේ සටහනින් මතක තියාගත්තොත්. එක පැත්තක පිරිවැය තියෙනවා. මේ පිරිවැය ඒකක අතර බෙදා හරින තෙක් රැස් කර තබා ගන්නා ස්ථානයක්, ක්‍රියාකාරකමක්, උපකරණයක් හෝ පුද්ගලයෙක් අපි කියනවා පිරිවැය මධ්‍යස්ථානයක් කියලා. දැන් අපි බලමු 14.1 නිපුණතා මට්ටම යටතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල පරීක්ෂා කරලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඒ යටතේ මම මුලින්ම ගත්තා 2014 උසස් පෙළ ප්‍රශ්න පත්‍රය. එහිදී ප්‍රශ්න පත්‍ර අංක 1ේදී තමයි බොහෝ විට කළමනාකරණ ගිණුම්කරණයේ මූලික කොටස් වලින් පරීක්ෂා කරන්නේ. ඒ අනුව මෙන්න මේ ප්‍රශ්නේ අපෙන් අහලා තිනවා 2014 උසස් පෙළ විභාගෙදී. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණ වාර්තා අතර වෙනස්කම් පහත කරුණු මත සඳහන් කරන්න. ඒ යටතේ අපිට අවස්ථා හතරක් දීලා තියෙනවා A B C D කියලා. අපෙන් අහන්නේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය මේ අවස්ථා හතරදී වෙනස් වෙන්නේ කෙසේද කියලා. මම පළවෙනි එක ගත්තොත් එහෙම වාර්තා භාවිතා කරන පාර්ශව. මූල්‍ය ගිණුම්කරණයේදී අපි දන්නවා ප්‍රධාන වශයෙන් වාර්තා භාවිතා කරන්නේ බාහිර පාර්ශව. නමුත් දූල පුතාලා දැනගන්න ඕනේ මූල්‍ය ගිණුම්කරණය මගින් සපයන වාර්තා අවශ්‍ය නම් කළමනාකරුවන්ට ඒ කියන්නේ අභ්‍යන්තර පාර්ශවයටත් භාවිතා කරන්න පුළුවන්. ඒ නිසා මූල්‍ය ගිණුම්කරණය මගින් සපයන වාර්තා අභ්‍යන්තර වගේම බාහිර කියන පාර්ශව වලට භාවිතා කරන්න පුළුවන්.
හැබැයි කළමනාකරණ ගිණුම්කරණය මගින් සපයන වාර්තා භාවිතා කරන්නේ කළමනාකරුවන් හෙවත් අභ්‍යන්තර පාර්ශව පමණයි. ඊළඟට දෙවෙනි අවස්ථාව B පිළියෙල කරන වාර ගණන. අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණයේ වාර්තා පිළියෙල කරන්නේ නිශ්චිත කාලච්ඡේදයකට වරක්. සාමාන්‍යයෙන් වර්ෂයකට වරක් තමයි අපි පිළියෙල කරන්නේ. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේදී බොහෝ විට සිදුවන්නේ කළමනාකරුවන්ගේ අවශ්‍යතාවයේ මත වාර ගණන තීරණය වෙනවා. ඊළඟට අවස්ථාව 3 නෛතික අවශ්‍යතාවය. අපි දන්නවා මූල්‍ය ගිණුම්කරණය මගින් තොරතුරු බාහිර පාර්ශ්වයන්ට වාර්තා කරන්න ඕනි. ඒක බොහෝ විට නෛතික අවශ්‍යතාවයක් වෙනවා. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේ එහෙම නෛතික අවශ්‍යතාවයක් ඇතිවන්නේ නැහැ. හතරවෙනි අවස්ථාව තමයි වාර්තා කරන තොරතුරු වල ස්වභාවය. මූල්‍ය ගිණුම්කරණයේදී අපි බොහෝ විට දෙන්නේ අතීත තොරතුරු වල ප්‍රතිඵල. ඒ වගේම බොහෝ විට අපි සපයන්නේ මූල්‍ය තොරතුරු. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී දුල පුතලා දැනටමත් දන්නවා අතීත මෙන්ම පුරෝගතනය කරපු තොරතුරු ලබා දෙනවා. ඒ වගේම මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන මුදලින් මයින්ඩ් බැරි තොරතුරුත් අපි ලබා දෙනවා. ඒ නිසා ඔබගේ පිළිතුර ගොඩනගෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට වාර්තා භාවිතා කරන පාර්ශ්ව මූල්‍ය ගිණුම්කරණයේ අභ්‍යන්තර සහ බාහිර කළමනාකරණ ගිණුම්කරණයේ අභ්‍යන්තර පිළියෙල කරන වාර සංඛ්‍යාව මූල්‍ය ගිණුම්කරණයේ සාමාන්‍යයෙන් වාර්ෂිකව කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍ය වූ විට ඒ කියන්නේ කළමනාකරුවන්ට අවශ්‍ය වූ විට ඊළඟට නෛතික අවශ්‍යතාවයක් මූල්‍ය ගිණුම්කරණයේදී තියෙනවා. නමුත් කළමනාකරණ ගිණුම්කරණයේ එහෙම නෛතික අවශ්‍යතාවයක් නැහැ. තොරතුරු වල ස්වභාවය මූල්‍ය ගිණුම්කරණයේ අතීත ඒ වගේම මූල්‍ය ස්වරූපයක් ගන්න තොරතුරු ලබා දෙන්නේ කළමනාකරණ ගිණුම්කරණයේ අතීත මෙන්ම පුරෝගතනය කළ තොරතුරු ඒ වගේම මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන තොරතුරු ලබා දෙනවා. ඊළඟට අපි බලමු 2015 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප වලින් පරීක්ෂා කරපු ප්‍රශ්නය කුමක්ද කියලා. දුල පුතාලට පේනවා ව්‍යාපාරයක කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න කියලා තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. එතෙන්දිත් අවස්ථා හතරක් හම්බ වෙනවා. දුල පුතාලා දන්නවා බොහෝ විට පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පරීක්ෂා කරනකොට අවස්ථා හතරක් ලබා දෙනවා. මොකද එක ලකුණ බැගින් තමයි බොහෝ විට හම්බෙන්නේ මේ අවස්ථා හතරට. ඒතර ප්‍රශ්නෙට ලකුණු හතරක ප්‍රමාණයක් ලැබෙනවා. ඒකෙදි පළවෙනි අවස්ථාව තමයි එය ආයතනයක කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. අපෙන් අහන්නේ ව්‍යාපාරයක කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. ඒ අනුව පළවෙනි අවස්ථාව ගත්තොත් එය ආයතනයක කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. ඒ අනුව මේ ප්‍රකාශය සත්‍යයි. මොකද කළමනාකරණ ගිණුම්කරණය මගින් කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයනවා. අංක 2 එය ආයතනයක් පිළිබඳ අතීත සහ අනාගත තොරතුරු සපයයි. එතකොට ඒ ප්‍රකාශයත් සත්‍යයි. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණයෙන් අතීත මෙන්ම අනාගත කාලච්ඡේද පිළිබඳ තොරතුරු සපයනවා. ඒ නිසා ප්‍රකාශ අංක 1 සහ 2 කියන දෙකම සත්‍ය ප්‍රකාශ වෙනවා. අංක 3 එය ගිණුම්කරණ ප්‍රමිත වලින් නියම කරන ලද තොරතුරු සපයයි. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණයට ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ගිණුම්කරණ ප්‍රමිත වලින් නියම කරන ලද තොරතුරු සපයයි කියන ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රකාශය එය ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන සියලු පාර්ශවයන්ට එතන දූල පුතාලා මතක තියාගන්න වැදගත් වචනයක් තමයි සියලු පාර්ශවයන්ට ඔවුන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණයෙන් තොරතුරු ජනනය කරන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර හෙවත් කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු. එහෙම නැතුව සියලු පාර්ශවයන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරන්නේ නැහැ කළමනාකරණ ගිණුම්කරණය මගින්. ඒ නිසා ප්‍රකාශාංක 4 අසත්‍ය ප්‍රකාශය. අපි බලමු පිළිතුර කුමක්ද කියලා. පළවෙනි එක දුල පුතාලට පේනවා ආයතනයක කළමනාකරුවන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සපයයි. ඒ ප්‍රකාශය නිවැරදි. 2 ආයතනයක් පිළිබඳ අතීත සහ අනාගත තොරතුරු සපයයි. ඒ ප්‍රකාශයත් නිවැරදි නැත්නම් සත්‍යයි. 3 වෙනි එක ගිණුම් කරන ප්‍රමිත වලින් නියම කරන ලද තොරතුරු සපයයි. ඒ ප්‍රකාශය අසත්‍යයි. ඒ වගේම සියලු පාර්ශවයන්ගේ ඉල්ලීම මත තොරතුරු සපයන්නේ නැහැ කළමනාකරණ ගිණුම්කරණේ. ඒ අනුව හතරවන ප්‍රකාශයත් අසත්‍යයි. ඊළඟට
අපි එනවා 2016 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප වලින් පරීක්ෂා කරපු ප්‍රශ්නය සඳහා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ පහත කාර්යයන් කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතය තුලට ඇතුළත් වන්නේද යන්න සඳහන් කරන්න. ඒ කියන්නේ කළමනාකරණ ගිණුම්කරණයේදී අපි කරන කාර්යභාරය දූල පුතාලා දැනටමත් දන්නවා. ඒ කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතය තුලට මේ කටයුතු නැත්නම් මේ කාර්යයන් ඇතුළත් වෙනවද නැද්ද කියන එක තමයි ප්‍රශ්නයෙන් අපින් පරීක්ෂා කරන්නේ. එතෙන්දිත් අවස්ථා හතරක් දෙනවා. පළවෙනි අවස්ථාව භාණ්ඩ මිල කිරීම සඳහා පිරිවැය තොරතුරු සැපීම. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණයේ එක කාර්යයක් තමයි පිරිවැය තොරතුරු සැපීම. ඒ නිසා මේ පළවෙනි අවස්ථාව කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතය තුලට වැටෙනවා. අංක 2 පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණයෙන් පිළිල කරන්නේ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඒ නිසා මේ දෙවෙනි ප්‍රකාශය කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතයට වැටෙන්නේ නැහැ. ඇත්තටම මේක පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම කියන එක වැටෙන්නේ මූල්‍ය ගිණුම්කරණයේ විෂයපතයට. C දිගුකාලීන ආයෝජන ව්‍යාපෘති ඇගීම. ඇත්තටම මේ කාර්යය නැත්නම් මේ කටයුත්ත කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතයට වැටෙනවා දිගුකාලීන කළමනාකරණ තීරණ ගැනීම යටතට. 4 ගිණුම්කරණ අනුපාත මත ආයතනයක ලාභදායීත්වය විශ්ලේෂණය කිරීම. මේ හතරවෙනි කාර්යයත් කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතය තුලට වැටෙනවා ඇතුළත් වෙනවා. ඒ නිසා උත්තරේ වෙන්න ඕනේ අංක 1 නැත්නම් A භාණ්ඩ මිල කිරීම සඳහා පිරිවැය තොරතුරු සැපීම කළමනාකරණ විෂයපතයේ එක කොටසක්. අංක 2 B පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතයේ කොටසක් නෙමෙයි. C දිගුකාලීන ආයෝජන ව්‍යාපෘති ඇගීම කළමනාකරණ විෂයපතයේ කොටසක්. ගිණුම්කරණ අනුපාත මත ආයතනයක ලාභදායීත්වය විශ්ලේෂණය කිරීම කළමනාකරණ ගිණුම්කරණයේ විෂයපතයේ කොටසක්. ඊළඟට මම එනවා 2019 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ මේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප වලින් පරීක්ෂා කරපු ප්‍රශ්නයේ වෙත. ඒ ප්‍රශ්නේ තියෙන්නේ ව්‍යාපාරයක කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන සඳහන් කරන්න. පළවෙනි ප්‍රකාශය කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළිල කෙරේ. එතකොට අපි දන්නවා කළමනාකරුවන්ගේ භාවිතය සඳහා හදන්නේ විශේෂ පරමාර්ථ මූල්‍ය වාර්තා. ඒ නිසා මේ පළවෙනි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් වෙනවා. අංක 2 ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය වාර්තා පිළිල කරයි. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූල වීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ දෙවෙනි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රකාශය ව්‍යාපාරයක අතීත මෙන්ම අනාගත තොරතුරු සපයයි. අපි දන්නවා කළමනාකරණ ගිණුම්කරණය මගින් අතීත කාලච්ඡේදයක මෙන්ම අනාගත කාලච්ඡේද සඳහාද තොරතුරු සපයනවා. ඒ නිසා තුන්වෙනි ප්‍රකාශය අපිට සත්‍ය ප්‍රකාශයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රකාශය තමයි ව්‍යාපාරයක කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තොරතුරු ජනනය කරයි. අපි දන්නවා කළමනාකරුවන්ගේ ඉල්ලීම මත තමයි කළමනාකරණ ගිණුම්කරණය මගින් තොරතුරු ලබා දෙන්නේ ජනනය කරන්නේ. ඒ නිසා හතරවෙනි ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් ලෙස අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව පිළිතුර මෙන්න මේ ආකාරයෙන් තියෙන්න ඕනේ. පළවෙනි එක කළමනාකරුවන්ගේ භාවිතය සඳහා පොදු පරමාර්ථ මූල්‍ය වාර්තා පිළිල කෙරේ කියන ප්‍රකාශය අසත්‍යයි. 2 ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය වාර්තා පිළිල කරයි කියන ප්‍රකාශයත් අසත්‍යයි. ව්‍යාපාරයක අතීත මෙන්ම අනාගත තොරතුරු සපයයි කියන ප්‍රකාශය සත්‍යයි. ව්‍යාපාරයක කළමනාකරුවන්ගේ ඉල්ලීම් මත තොරතුරු ජනනය කරයි කියන ප්‍රකාශය සත්‍යයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දූල පුතාලා විශ්ලේෂණය කරොත් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික කොටස් වලින් පරීක්ෂා කරලා තියෙන්නේ කෙසේද කියලා ඔබට යම් අදහසක් ලබා ගන්න පුළුවන් වෙයි. මේ මූලික කොටස් වලින් කළමනාකරණ ගිණුම්කරණයේ තියෙන අපේ විභාගෙදී පරීක්ෂා කරන්නේ කෙසේද කියලා. ඒ වගේම ඔබට යම් අදහසක් ලබා ගන්න පුළුවන් මේ පාර විභාගෙදී මොන වගේ ප්‍රශ්නයක් අපෙන් පරීක්ෂා කරන්න පුළුවන්ද? ඒ සඳහා පිළිතුරු සපයන්නේ කොහොමද? කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද? කියන වගේ දේවල් අපිට සැලසුම් කරගන්න පුළුවන්. මේ වගේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරොත් න්‍යායාත්මක කරුණු ටික මනාව අධ්‍යයනය කරාට පස්සේ
පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ටික දුල පුතාලා විශ්ලේෂණය කරන්න. ඒ මත දුල පුතාලාට සැලසුම් කරගන්න පුළුවන් මේ පාර විභාගයට කොහොමද මුහුණ දෙන්නේ කියලා. ඉතින් මෙන්න මෙතනින් අපි බලාපොරොත්තුනේ කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප කොහොමද පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල සාකච්ඡා කරලා තියෙන්නේ කියන එක. ඉතින් මම මෙතනින් බලාපොරොත්තුනේ පිරිවැය සංකල්ප එහෙම නැත්නම් කළමනාකරණ ගිණුම්කරණයේ භාවිතා කරන මූලික පිරිවැය සංකල්ප පැහැදිලි කරන්න. මේ මූලික පිරිවැය කරන සංකල්ප ටික ඉතාමත් වැදගත් වෙනවා කළමනාකරණ ගිණුම්කරණයේ ඉතිරි පාඩම් හොඳින් අවබෝධ කරගන්න. අපි මේ වගේම වැඩසටහනකින් බලමු මේ අනුමාතෘකාවේ තියෙන පිරිවැය වර්ගීකරණය කියන මාතෘකාව කතා කරන්නේ කෙසේද කියලා. පිරිවැය වර්ගීකරණය කියන මාතෘකාව ඉතාමත් වැදගත්. ඒ නිසා අපි ඊළඟ වැඩසටහනින් බලමු කෙසේද විවිධ අරමුණු අනුව පිරිවැය වර්ගීකරණය කරන්නේ කියලා. එතෙක් ඔබට ආයුබෝවන්.